අයිබෝන් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ three phase induction motors පිළිබඳ මේට යෙදින් අපි අධ්‍යයනය කරා three phase විදුලිය ජනනය කරන ආකාරය. දැන් අපිට ඊට පස්සේ මේ පාඩම කරගෙන යන්න පුළුවන් three phase කියන්නේ මොකක්ද කියලා මූලික අවබෝධයක් ලබාගෙන තියෙන නිසා. දැන් අපි බැලුවොත් එහෙම කර්මාන්තශාලාවල වාණිජ්‍ය ස්ථානවල පාවිච්චි කරන ගොඩක් මෝටර්ස් තනිකලා හා තෙකලා පෙරන මෝටර්ස් තමයි පාවිච්චි කරන්නේ. තෙකලා එහෙම නැත්නම් පොලිපේස් ඉන්ඩක්ෂන් මෝටර්ස් තමයි පාවිච්චි කරන්නේ. මේවයි අපි බලමු මේවයි මම භාවිත කරන්න හේතු මේවයි ගොඩක් වාසි පෙන්නනවා DC මෝටර්ස් වලට වඩා. ඒ වාසි මොනවද කියලා අපි සාකච්ඡා කරලා බලමු. ඒවයි තියෙන වාසි ඇඩ්වාන්ටේජස් නිර්මාණය ඉතා සරලයි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ ස්ටේටරේ ස්ථායකයේ වොෂින් මැෂින් එක තියෙන ස්ටේටරේ ස්ථායකයේ ඒ වගේම රෝටරේ එක ස්කුරල් කෙච් රෝටරේ ඒ අතරම මේක පාවිච්චි කරනවා ෆ්‍රේම් එක. එතකොට බොහොම සරල ස්වරූපයක් ගන්න බවට පැහැදිලි. දැන් මේ නිර්මාණික සරලයි. ඒ වගේම අන්බ්‍රේකබල් කැඩෙන්නේ නැහැ. හදිසි බිම වැටුණත් කැඩීමකට භාජනය වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේවා බුරුසු භාවිත කරලා ඇති නිසා ලේන් කූඩු වර්ගයේ විශේෂයෙන්ම ඒවා බිඳීමකට ලක් වෙන්නේ නැහැ. එතකොට පළවෙනි වාසිය විදියට අපිට කියන්න පුළුවන් නිර්මාණය ඉතා සරලයි. ඒ වගේම නොකඩෙන සුළු unbreakable. construction එක ඉතා simple construction එක. දෙවෙනි කාරණා විදියට ඒවයි මිල ඉතා අඩුයි. දැන් උදාහරණයක් විදියට මම කලින් පෙන්නපු washing machine මෝටරයක් සාමාන්‍යයෙන් වෙළඳ පොලේ රුපියල් 3750 විතර ගන්න පුළුවන්. දැන් වෝටර් පම්ප් එකක් ගත්තොත් එහෙම දැන් විවිධ මිල ගණන් යටතේ තියෙනවා. මම හිතන්නේ වෙනත් යන්ත්‍රයකට වඩා දැන් අපි ඉලෙක්ට්‍රොනික අයිටම් එකකට වඩා මේක මිල ඉතා අඩුයි. ඒ වගේම කල්පයක්ම තියෙනවා. low cost and reliable. මිල අඩුයි ඒ වගේම කල්පයක් තියෙනවා. මොකද මෝටරයක් සමහර කාලයට නඩත්තු කරන්නේ නැතුව ඔය කාලේ දුවන්න පුළුවන්. බියාරින් සිතරයි සමහර කාලයට අලුතෙන් රීප්ලේස් කරන්න වෙනවා. ඒ නිසා කල්ප ඇතීම ඉතාමත් හොඳයි. තුන්වෙනි කාරණා විදිහට අපිට කියන්න පුළුවන් ඒ ප්‍රමාණවත් කාර්යක්ෂමතාවයක් තියෙනවා. කියන්නේ යම් වැඩක් කරන්න තියෙන්න ඕන කාර්යක්ෂමතාවය efficiency එක. එතකොට ඒ වගේම මේකේ බුරුසු අවශ්‍යතාවයක් නැහැ, බ්‍රෂ් නැහැ. සමහරක් ඒ පාවිච්චි කරනවා බොහෝ ඒවා බුරුසු පාවිච්චි කරන්නේ නැහැ. ඊළඟට බුරුසු පාවිච්චි කරන්නේ නැති නිසා මේ විශේෂයෙන්ම ස්ක්‍රල් කේජ් වර්ගයේ ඝර්ෂණ හානිය අඩුයි. මොකද බුරුසු තියෙනකොට ඝර්ෂණ බලයක් ඇති වෙලා ලොස් එකක් ඇති වෙනවා. ඒ හානිය අඩුයි. එතකොට හතරවෙනි කාරණා විදියට අපිට නඩත්තු කිරීම ඉතාවම වෙනවා. මිනිමම් මේන්ටෙනන්ස්. තමත්ම අවම නඩත්තු කිරීමක් කරන්න පුළුවන්. ඒක වාසියක් වෙනවා. ඒ වගේම පස්වෙනි කාරණා විදියට ආරම්භක සැකැස්ම ඉතා සරලයි. ඉතා කුඩා මෝටරයක් නම් ඔන්ලයින් ඒ කියන්නේ ඍජුවම සැපයුම ලබා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම ස්කුරල් කේජ් ටයිප් එකේ වට ඔන්ලයින් සැපයුම ලබා දෙන්න පුළුවන්. සිංගල් පීස් 3 පීස් උනත් කුඩා මෝටරයකට දෙන්න පුළුවන්. මේ විශාල ප්‍රමාණයකට ආරම්භක උපක්‍රම යොදන්න වෙනවා. දැන් ওই වාසි මම පහක් කිව්වා. නැතවතාව කිව්වොත් එහෙම නිර්මාණය සරලයි. නොකෙන්න සුළුයි. ඒවයි මිල ඉතා අඩුයි. දෙවෙනි කාරණා විදිහට කල්පවත් වැඩි. ඒ ප්‍රමාණවත් ඉහළ කාර්යක්ෂමතාවක් තියෙනවා. මොකද බුරුසු අවශ්‍යතාවය නිසා ඝර්ෂණ හානියද අඩු වෙලා තියෙනවා. නඩත්තු කිරීම ඉතාවම වෙනවා.
ආරම්භක සැකස්ම ඉතා සරල වෙනවා. ඒ අතරම අපි වාසි කතා කරාම අවාසි කීපයකුත් අපිට කතා කරන්න සිද්ධ වෙනවා. disadvantages. වේගයේ විචලන කිරීම ඉතා අපහසුයි. මොකද වේගයේ විචලන කිරීම ඉතාමත්ම අපහසුයි. මොකද බොහෝ වෙලාවට නියත වේගයක් තමයි ගන්නෙ. නමුත් ඒවට උපක්‍රම තියෙනවා. දෙවෙනි කාරණා විදියට DC උපපත මෝටර එක DC ෂන්ට් මෝටර එකට වගේ බැර අනුව වේගය අඩු වෙනවා. වේගය ලෝඩ් කරනකොට වේගය අඩු වීමක් වෙනවා. ඒක අවාසියක්. තුන්වෙනි අවාසිය විදියට ආරම්භක ගෝර්ණය අඩුයි. ස්ටාර්ටින් ටෝක් එක අඩුයි. ස්ටාර්ටින් ටෝක් අඩුයි. හැබැයි ඔකට ඔක්කොටම උපක්‍රම දැන් භාවිත කරන කර්මාන්ත ශාස්ත්‍රයේ උදාහරණයක් විදියට වේගයේ විචලනය කිරීමට ෆ්‍රීකවෙන්සි කන්ට්‍රෝල් පාවිච්චි කරන්න පුළුවන්. සංඛ්‍යාතේ අඩු කරලා දැන් උදාහරණයක් විදියට ගත්තොත් සංඛ්‍යාතේ 25 ඉඳලා සාමාන්‍ය සැපයුම් සංඛ්‍යාතේ 50ට විතර ගේනකොට ආරම්භක ගෝර්ණේ තමත් වැඩියෙන් ගන්න පුළුවන් සංඛ්‍යාතේ 25 දී. ඊට පස්සේ normal වේගයට ආවට පස්සේ අපිට ලෝඩ් එක සම්බන්ධ කරාට පස්සේ නියමිත සංඛ්‍යාතයට යොදන්න පුළුවන්. එතකොට ඒවට උපක්‍රම තියෙන ෆ්‍රීකවෙන්සි කන්ට්‍රෝල්. ඒක අපිට අනිත් විෂයේදී මෝටර් කන්ට්‍රෝල් පාඩමේදී අපිට පුළුල් විදිහට සාකච්ඡා කරන්න ලැබෙනවා. දැන් ඊළඟට නිර්මාණය. නිර්මාණය ගත්තොත් එහෙම වෙන මෝටර එක ප්‍රධාන කොටස් දෙකක් අන්තර්ගත වෙනවා. පළවෙනි එක ස්ටේටර් එක. ස්ථායකේ. මේ කුඩා මෝටර එක ස්ථායකේ. ලොකු ඒවා ස්ථායකේ සාමාන්‍ය 3 phase මෝටර එක නේ ස්ථායකේ මේ විදිහට ටිකක් ලොකුෙන් පෙන්වන්න පුළුවන්. මේදී ස්ථායකයක් තියෙනවා. ඊළඟට ඩ්‍රමකේ රෝටර් එක. මේ රෝටර් එක මේ විදිහට අපිට පෙන්වන්න පුළුවන්. රෝටර් එකට මේ පෙන්වන්නේ ස්කුරල් කේජ් ටයිප් එකේ රෝටර් එක. එතකොට මේ ස්ටේටරේ ඊළඟ කාරණා මතක තියාගන්න එතුම් වල නිර්මාණය අනුව ද්‍රව සංඛ්‍යාව තීරණය කරනවා. එතුම් වයින්ඩින් දාලා තියෙන ක්‍රමය අනුව. ඒ වගේම ද්‍රව සංඛ්‍යාව අනුව වේගයක් තීරණය කරනවා. විශාල ද්‍රව සංඛ්‍යාවක් තිබ්බොත් එහෙනම් මොකද වෙන්නේ? වේගය අඩු වෙනවා. පස්සේ අපිට වේගය සම්බන්ධ සූත්‍රවලදී අපිට අවබෝධ කරගන්න පුළුවන්. දැන් සරල පැහැදිලි කිරීමක් කරේ ස්ටේටරේ පිළිබඳව. තව දෙවෙනි අධ්‍යයනයට අපිට පුළුල් විදිහට තව සාකච්ඡා කරන්න පුළුවන්. ඊළඟට මේකේ රෝටර් වර්ග දෙකක් 3 phase ඉන්ඩක්ෂන් මෝටර වල පාවිච්චි කරනවා. ස්කුරල් කේජ් රෝටර් එක මේ සාමාන්‍ය සිංගල් phase එක පාවිච්චි කරන විදිහම තමයි නිර්මාණය වෙනසක් නැහැ. ස්කුරල් කේජ් ඉන්ඩක්ෂන් රෝටර්. මේකේ නිර්මාණය ගත්තොත් එහෙම වෘත්තාකාර ආස්තන තහඩු. මේකේ මේ ආස්තන තහඩු වෘත්තාකාරව තියෙන ඒක එකට සම්බන්ධ කරලා තියෙනවා. ඒ අතරම මේ වෘත්තාකාර ආස්තන තහඩු නමකේ වටා තියෙනවා. ඒ තහඩු මිටිය ආක්ෂිකව දණ්ඩකට සම්බන්ධ කරලා තියෙනවා. සිලින්ඩරාකාරව සම්බන්ධ කරලා තියෙනවා. ඒ වගේම මේකේ මේ ඇලුමිනියම් සන්නායක මේකේ තියෙනවා. මේකේ ඇලුමිනියම් සන්නායක මෙහෙම ගිල්වලා තියෙනවා. මම මේකේ පේන්නේ නැහැ. මේක ඇතුලෙන් තියෙන්නේ මේක ඇලුමිනියම් සන්නායක මෙහෙම තියෙනවා. ඇලුමිනියම් සන්නායක මේ තුල තියෙනවා. ඒ සන්නායක දෙකලවර තියෙන වලල්ලකින් රින්ග් එකකින් ඒ සන්නායක නැවත ලුහු පරිපත කරලා තියෙනවා. එතකොට මේක බැලුවහම මේකේ නිර්මාණය ලේනුකගේ කූඩොක් වගේ. ඒ නිසා මේ වගේ නිර්මාණයකට කියනවා ස්කුරල් කේජ් ටයිප් රෝටර් එකක් කියලා. දැන් මේකේ මේ සන්නායක දඬු තඹ හෝ ඇලුමිනියම් වගේ චුම්බක නෝන ද්‍රව්‍ය තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මොකද චුම්බක නෝන ද්‍රව්‍ය මෙතන භාවිත කරලා තියෙන්නේ. විශේෂයෙන් මතක තියාගන්න දැන් ලාභම ලැබෙන ඇලුමිනියම් තමයි බොහෝ වෙලාවට පාවිච්චි කරන්නේ. දැන් ඒව ලුහු පරිපත කරලා තියෙනවා. දැන් ඒ අතරම මේකේ මේ සන්නායක දඬු මේක ගිල්ලලා තියෙන එක්තරා කෝණයකට ඇන්ගල් එකකට. ඒකත් විශේෂයෙන්ම කොගින් ඉෆෙක්ට් එක. එහෙම නැත්නම් මේ මෝටරේ දුවන වෙලාවට මුල් කාලේ මෝටර වල මේක
ඒ හඳුනාගෙන දියුණු කරනකොට මොටර් වල මේ කෙලින්ම ආනතයකට එන විදිහට තමයි පිළියෙල කරලා තියෙන්නේ. ඔගේනික් ඉෆෙක්ට් එක අඩු කරා. මොකද නැත්තම් මොටරේ හම් එකක් එනවා. ඒ හම් එක අඩු කරන්න ඒක ආනත කරලා තියෙන්නේ. ඒකට ඒකත් මතක තියාගන්න. එතකොට මේ වගේ මේ රෝටර් එකේ නිර්මාණය ගත්තොත් එහෙම අපි මේ ස්කුරල් කේජ් ටයිප් එක මේක සිංගල් පේස් වලට ඒ ආකාරයටම සාධාරණ වෙනවා. ඒ නිසා සිංගල් පේස් මෝටර ඉගෙන ගන්නකොට මේ නැවත වතාවක් අපිට කෙටියෙන් බලා ගන්න පුළුවන්. මොකද මේකේ ඇලුමිනියම් සන්නයි මේ වෘත්තාකාර පරිවර්තන ආස්තරණ තහඩු මිටියක් තියෙන. ඒක අක්සිදණ්ඩකින් සම්බන්ධ කරලා තියෙනවා. සිලින්ඩරාකාරව බ්‍රමකේ සම්බන්ධ කරලා තියෙන ආස්තරණ තහඩු වලට ගිල්වලා තියෙනවා. තඹහෝ ඇලුමිනියම් සන්නයක දණු දෙකලවර සන්නයක වළු දෙකකට ලුහු පරිපත කරලා තියෙනවා. මේ වගේ නිර්මාණයක් දැක්කිය හැකි හින්දා මේකට කියනවා ලේන්කුඩු බ්‍රමකයක් කියලා. එතකොට ලේන්කුඩු බ්‍රමකේ පිළිබඳ කරුණු ප්‍රමාණවත් වෙනවා. ඊළඟට වවුන් රෝටර් එක. එතු බ්‍රමකේ. එහෙම නැත්නම් ස්ලිප් රින්ග්ස් මෝටර් කියලා කියන එතු බ්‍රමකේ. එහෙම නැත්නම් ඇතුළුම් විලි. දැන් එවැනි එක නිර්මාණයක් ගත්තොත් එහෙම ඔයාලට පේනවා ඇති මේ රෝටරේ අර ස්කුරල් කේජ් රෝටරේ වගේ නෙවෙයි මේ කට්ට තුලට එතුම් සම්බන්ධ කරලා තියෙනවා. ඒ එතුම් වල කෙලවර මේ ඇතුළුම් බිලි වලට සම්බන්ධ කරලා තියෙනවා. ඒවා බුරුසු මගින් සම්බන්ධ කරනවා. බුරුසු මගින් සම්බන්ධ කරලා ප්‍රතිරෝධ කීපයකට සම්බන්ධ කරලා තියෙනවා. ඒ ප්‍රතිරෝධ වලින් වේගයට ආවට පස්සේ ප්‍රතිරෝධ අයින් වෙලා යනවා. එතකොට අර ස්කුරල් කේජ් රෝටරේ වගේම තමයි ක්‍රියා කරන්නේ. නමුත් වෙනසකට තියෙන්නේ මේ රෝටර් එකේ එතුම් ගිලවලා තියෙනවා. 3 phase motor වල slip rings motors කියලා කියනවා. එතු බ්‍රමක නැත්නම් wound rotor කියලා කියනවා මේකට. එතකොට මේ වගේ මේවා ආස්තරණ තහඩු සිලින්ඩරාකාර කට් එක එතුම් ස්තර දෙකක් ආස්තරණ තහඩු මේවා එක ගිල්වලා තියෙනවා. එතුම් දෙකලවර එතුම් තුනක් තියෙනවනේ. ඇතුළුම් බිලි තුනකට සම්බන්ධ කරලා තියෙනවා. මේවා බුරුසු වලින් ප්‍රතිරෝධ තුනකට සම්බන්ධ කරලා තියෙනවා. විශාල එතු බ්‍රමක මෝටර වල ආරම්භක විවාවර්තනය වැඩි කිරීමට ප්‍රතිරෝධ භාවිත කරලා තියෙනවා. මොකද ස්ටාර්ටින් ටෝක් එක වැඩි කරන්න මේ ප්‍රතිරෝධ පාවිච්චි කරලා තියෙනවා. ඒක මතක තියාගන්න. මොකද ස්ටාර්ටින් ටෝක් එක ආරම්භයේදී ලෝඩ් එකක් අල්ලගෙන යනකොට ගූර්ණය වැඩි වෙනවා. මේ වැඩි ගූර්ණයක් ඕන වෙනවා. එතකොට ප්‍රතිරෝධ වලින් ඒ ගූර්ණය ලබා දෙනවා. ඊට පස්සේ වේගයට ආවට පස්සේ ප්‍රතිරෝධ මේ පරිපතේ විසන්දි වෙලා යනවා. ඒ වගේම මේ මෝටරයක් පිළිබඳ අනිත් ව්‍යුහාත්මක තොරතුරු ටිකකුත් දැනගන්න ඕන. ෆ්‍රේම් එක. දැන් මම මේ පෙන්නන එක මේ සරල මෝටරෙන් තේරුම් ගන්න පුළුවන් ඕනම මෝටරයක ෆ්‍රේම් එකක් තියෙනවා. දැන් මේ පෙන්නපු ඉතින් පෙන්නපු මෝටරේ ෆ්‍රේම් එක. එතකොට මේක හුඟක් වෙලාවට මේක නම් ගැලවනයිස් වාහන වලින් වගේ හදලා තියෙන්නේ. තහඩු වලින් බොහෝ ඒවායි ලොකු මෝටර වල එහෙම චීනත් චටි ඇලොයි ස්ටීල් ඒ වගේම මේ කාස්ට් අයර්න් ඒ කියන්නේ චීනත් චටි ඊළඟට ඇලුමිනියම් ඇලොයි වලින් ෆ්‍රේම් එක හදලා තියෙනවා. ඊළඟට දෙවෙනි කාරණා විදියට අනිත් ව්‍යුහාත්මක ලක්ෂණේ ස්ටේටර් එකයි රෝටර් කෝර් එකයි. එතකොට මේක නිර්මාණය කරලා තියෙන්නේ high quality low loss silicon steel වලින්. ඉතාමත්ම ඉහළ තත්ත්වයක් තියෙන අඩු බලහානියක් තියෙන සිලිකන් ස්ටීල් වලින් ලැමිනේෂන් ආස්තරණ තහඩු වලින් මේවා කරලා තියෙන්නේ. එතකොට මේ තහඩු එකිනෙක ආස්තරණය කරලා තියෙන්නේ. ඊළඟට ස්ටේටර් වයින්ඩින්ග්ස් ගැන කතා කරොත් තුන්වෙනි කාරණාව විදියට තෙතමනේ ඇතුල් වන ලෙස පරිවාරක ද්‍රව්‍ය වාර්නිෂ් යොදවලා තියෙනවා. එතකොට දැන් මේ ඔයාලට පුළුවන් මේ මෝටරයක් ගලවන වෙලාවක මෝටරේ කරුණු නිරීක්ෂණය කරන්න. ඒ නිරීක්ෂණය කරලා පොඩි මේ සටහනක් හදන්න මේ මෝටර එක තියෙන වැදගත් කොටස්. එතකොට දැන් අර මුලින් කිව්වා වගේ මෝටරේ කරුණු දිහා බැලුවම ඉතා සරල බව පේනවා. නිර්මාණය සරල බව. ඒ වගේම මේ මෝටරේ කොහොමද මේ භ්‍රමණය වෙන්නේ කියලා පොඩ්ඩක් අපි කෙටියෙන් බලමු. මේ මෝටර එකට
අර කලින් ඔයාලට මතක ඇති අපි 3 phase ජනනය කරන අවස්ථාවේදී මේ විදිහට 3 phase තරංග තුනක් මේවා කරා. එහෙනම් එතුන් වලට මේ වගේ දුන්නොත් එහෙම එතුන් තුනේ භ්‍රමකයට චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා. rotating magnetic field. එතකොට magnetic field තුනක් ඇති වෙනවා එකිනෙකට අංශක 120ක කලා විස්ථාපනයක් තියෙනවා. ඒකට යම්කිසි synchronized speed එකක් තියෙනවා. සම්මූර්තන වේගයක් තියෙනවා. එතකොට ඒ චුම්බක ස්‍රාවයේ ස්ටේටරේ ඇති වෙනකොට වාතාවකාශයක් තියෙනවා. වාතාවකාශය කියන්නේ මොකද මේ රෝටරේයි මේ ස්ටේටරේ අතර තියෙන පොඩි ગેප් එකක් නේ. යා ગેප් එකක්. පතර තීරුවක් දෙකක් විතර වගේ ඝනකමට යා ગેප් එකක් තියෙනවා මේ. ඒ යා ગેප් එක ඕනකට වඩා වැඩි වුණොත් එහෙම කාර්යක්ෂමතාවය බහින අඩු වුණොත් එහෙම රෝටරේ හරකේ හිර වෙන්න බලනවා. ඒකට යා ગેප් එක අතරින් ගමන් කරනවා. එතෙන්දි තමයි පොඩ්ඩක් වාතයේ පාරගම්‍යතාවය අඩු හින්දා චුට්ටක් බාධාවක් තියෙන යා ગેප් එක අතරින්. යා ગેප් එක අතරින් ගමන් කරලා සන්නායක දඬු කැපීම සිද්ධ වෙනවා. මේ සන්නායක දඬු මේ ස්ටේටරේ තියෙන සන්නායක දඬු කැපීම සිද්ධ වෙනවා. එතකොට ඔයාලට කලින් අධ්‍යයනය කරලා තියෙන ෆස්ට් ඉයර් එකේ පැරඩේගේ ලෝ එක පැරඩේගේ නියමයට අනුව සන්නායක දඬු වල මොකද වෙන්නේ? චුම්බක ශේෂ්ත්‍රයෙන් සන්නායක දඬු කැපුණාම විද්‍යුත් ජාමක බලය ප්‍රේරණය වෙනවා. එතකොට ඒ ප්‍රේරණය වෙන විද්‍යුත් ජාමක බලය මේ සංඛ්‍යාතේ සැපීම් සංඛ්‍යාතයට සමාන වෙනවා. සප්ලයි ෆ්‍රීකවෙන්සි එකට සමාන වෙනවා. එතකොට මේ ස්ටේටරේ ඇති වෙන චුම්බක ශේෂ්ත්‍රයේ රෝටරේ තියෙන සන්නායක දඬු කැපීම හින්දා විද්‍යුත් ජාමක බලයක් පෙරෙනවා. එතකොට දැන් මේ එම ධාරාවෙන් සන්නායක තුළ චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා. එතකොට මේ චුම්බක ශේෂ්ත්‍රයේ භ්‍රමකයේ තුල චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා මේක තුල. මොකද අර සන්නායක දඬු කැපීම නිසා මේ ස්ටේටරේ මේ රෝටරේ විද්‍යුත් ජාමක බලයක් ඇති වෙන. ඒ විද්‍යුත් ජාමක බලය නිසා ඒ දෙකලවර ෂෝට් සර්කිට් කරලා තියෙන නිසා මොකද වෙන්නේ? ඒකේ චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා. ඒ ධාරාවෙන් ඒ චුම්බක ශේෂ්ත්‍රයෙන් මොකද වෙන්නේ? ශේෂ්ත්‍රය තුමින් ආකර්ෂණය කරනවා. ආකර්ෂණය කරමින් මොකද වෙන්නේ? මේකේ තියෙන rotating magnetic field එකේ වේගයට භ්‍රමණය වෙනවා රෝටරය. අන්න ඒකයි සාමාන්‍යයෙන් ඉන්ඩක්ෂන් මෝටර එක සිංගල් phase ඒවා 3 phase ඒවා මෝටර එක ක්‍රියාකාරී කරකෙන්නේ මේ විදිහට. එතකොට ඊළඟට අපිට මෙතනින් එහාට අපිට සාකච්ඡා කරන්න පුළුවන් රෝටර් ස්ලිප් එක ඊළඟට මේ මෝටර් ස්පීඩ් එක යන අධිකාරණ සාකච්ඡා කරන්න පුළුවන්. අපිට මේකෙදී දැන් මෝටර එකක් ගලවලා ඇතුලේ තියෙන මූලික නිර්මාණය බලලා ඒවා පිළියෙල කරන්න. ඊළඟට මේ පාඩමේදී අප සාරාංශගත කරොත් එහෙම අපි මෝටර එක තියෙන වැදගත්කම අපි ඉගෙන ගත්තා. මොකද මෝටර එක මේ වාසි අවාසි තියෙනවා ඒ දෙකම අපි ඉගෙන ගත්තා. අවාසි වලට විසඳුම් දීලා තියෙනවා. ඒ වගේ නිර්මාණය ගැන ඉගෙන ගත්ත ප්‍රධාන කොටස් දෙකයි තියෙන්නේ ස්ටේටරේ රෝටරේ. ස්ථායක භ්‍රමකේ. ස්ටේටරේ එකින් එක ඒකට කරුණු අධ්‍යයනය කරන්න. ඊළඟට මේ අතර ඔයාලට වයින්ඩින් ඒවට යොදලා තියෙන ක්‍රමයේ බලන්න සමමිති ක්‍රමෙට තියෙන්නේ. ඊළඟට රෝටර් වර්ග දෙකක් තියෙනවා. රෝටර් වර්ග ස්කුරල් කේජ් රෝටර් එක, වවුන්ඩ් රෝටර් එක. එහෙම නැත්නම් ස්ලිප් රින්ග්ස් මෝටර් එකක් කියලා කියනවා. එතකොට ඊට අමතරව විවාහාත්මක තොරතුරු ෆ්‍රේම් එක ස්ටේටරේ වයින්ඩින් ඒවා ගැනත් අපි සාකච්ඡා කරා. ඊළඟ දවසේදී අපිට පුළුවන් මේ රෝටර් ස්ලිප් එකේ ඉඳලා ආරම්භ කරන්න. අයිබෝවන්.